එතුමානෝ ක්ලාන්ත වන අයට ශක්තියත් බෙලහීනයන්ට සවියත් දෙනසේක. තරුණයෝ පවා දුබල වෙති, යෞවනයෝ පවා වෙහෙස වී වැටෙති. එහෙත් සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අලුත් කරගන්නෝය. ආයුබෝවන් ජේසු පිහිටයි මාගේ ප්‍රේමවන්තයනි. ඉතින් අදත් අපි සූදානම් වෙනවා මා වැඩසටහනේ තවත් අදියරක් මේ විදිහට ආරම්භ කරන්න. මා එහෙමත් නැත්නම් ඔබව දකින විදිහ, මම මාව දකින විදිහ. අපි මේ වැඩසටහන් මාලාව හරහා හොයාගෙන යන්නේ මම කවුද? මට පැවරලා තියෙන වගකීම් මොකද්ද? මම කොහොමද ස්වාමීන් වහන්සේව ජීවත් කරවන්නේ? මට මාව අඳුනන තැනකට පත් කරගන්නේ කොහොමද? ඉතින් මේ හැම දෙයක් එක්කම අපි දැන් සති කිහිපයක් කතා කරගෙන එනවා. පියවරෙන් පියවර මගේ අතුලාන්තයට ගමන් කරන්නේ කොහොමද? මගේ අතුලාන්තය අඳුරගන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් අද දවසේ අපි සූදානම් වෙනවා. අපි පසුගිය සතියේ කතා කරා මගේ ඇතුළාන්තය බිඳ වැටුනම, මගේ ඇතුළාන්තය යම්කිසි තැනක හිර වුණාට පස්සේ, කඩාගෙන වැටුණාට පස්සේ මගේ ශරීරය නැමැති මන්දිරය පාපය නිසාම බිඳ වැටුණාට පස්සේ අපි කොහොමද මේක නැවත ගොඩනගා ගන්නේ? ඇයි අපි ගොඩනගා ගන්න ඕනේ? කොහොමද ගොඩනගා ගන්න ඕනේ කියන දේ අපි කතා කරා. ඉතින් මගේ ප්‍රේමවන්තයනි, අද අපි සූදානම් වෙනවා හඳුනාගත්තොත් මා වැඩසටහන ඔස්සේ මාව හඳුනගෙන මේ ගොඩනගාගත්ත දේව මන්දිරය අපි කොහොමද ස්වාමීන් වහන්සේට ප්‍රසන්න විදිහට, ස්වාමීන් වහන්සේත් එක්ක නිතර යාවත් කාලයන වෙමින් නොබිදෙන සම්බන්ධතාවයක් දිනෙන් දින මොහොතින් මොහොත පවත්වාගෙන යන්නේ කියන කාරණේ කතා කරන්න. මේක මෙච්චර ලොකුවට කතා කරාට මේක හරිම සරල දෙයක්. අපි එදිනදා ජීවත් වෙද්දී අපි කොහොමද ස්වාමීන් වහන්සේව නිරන්තරයෙන් ජීවත් කරන්නේ? උන්වහන්සේ තුල සම්බන්ධතාවය පවත්වා ගන්නේ කොහොමද කියන කාරණය අද අපි කතා කරන්නට යන්නේ. ඉතින් දේව වචනේ අපි කතා කරා වගේම උන්වහන්සේ වැටෙන අයට ශක්තියක් වෙන්නට යනවා. තරුණයෝ පවා වැටෙන්න යනවා. ඒ වැටෙන තැනට උන්වහන්සේ ශක්තියක් වෙන්න, ආපහු නැගිටින්න, උන්වහන්සේ තුල ශක්තිමත් වෙවිදින්න උන්වහන්සේ අද අපිට ආලේපයක් දෙන්නට යනවා. ඉතින් මම බොහොම ගෞරවයෙන් පිළිගන්නට කැමතියි අදත් සුපුරුදු විදිහටම මා වැඩසටහනේ මා හොයාගෙන යන්න. මා ගැන කතා කරන්න. ඔබ ගැන කතා කරන්න. මා වැදගත් වෙන්නේ ඇයි කියන දේ සරලව පැහැදිලි කරගන්න. අදත් සුපුරුදු විදිහටම අපිත් එක්ක එකතු වෙනවා කුරුණෑගල පදවියේ විශ්වාස ප්‍රවර්ධන කමිටුවේ ගරු උපාධ්‍ය පියතුමන්, ගරු අධ්‍යක්ෂ පියතුමන්, ගරු නිරෝෂන් ජයකොඩි පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේ ජේසු පිටයි කියලා බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්න කැමතියි පියතුමිනි. පියතුමිනි, අද අපි කතා කරන්න යන්නේ මේ මා යලි දේව සම්බන්ධතාවයට ඇතුල් වන්නේ කොහොමද, මේක දිනෙන් දින යාවත් කාලින කරගන්නේ, අප්ඩේට් කරගන්නේ කොහොමද කියන කාරණේ පියතුමිනි. දැන් අපි පහුගිය සතියේ කතා කරා අපි දේව මන්දිරය ඇතුලෙන් කඩාගෙන වැටුනොත් අපි ආපහු මේක ගොඩනගා ගන්නේ කොහොමද? ඇයි ගොඩනගා ගන්නේ කියන දේ. ඒ ගොඩනගා ගත්තට පස්සේ පියතුමිනි, ඇයි මේ දේව සම්බන්ධතාවය නිරන්තරයෙන් පවත්වා ගැනීම වැදගත් වෙන්නේ? ඔව්, නිරන්තරයෙන් පවත්වා ගැනීමේදී තමයි මේ ජීවිත ගමන ඉදිරියට ගලාගෙන යෑමක් සිදු වෙන්නේ. අපි කතා කළා සමහර අය ජීවිත වෙනසක් ඇති වෙනවා. ඒ සැදී අපි කිව්වා ඊට පස්සේ ටික කාලෙකදී ආපහු සුපුරුදු ජීවිතයටම යනවා. සුපුරුදු පාපයේ ජීවිතයට. ඒක වෙන්න පුළුවන්. මොකද අර යාවත් කාලීන නොවි විශ්වාසය ගැඹුරට නොගිය නිසා. ඔබ ඇහුවා ඊළඟ ප්‍රශ්නය කොහොමද ආපහු මේක හදාගන්නේ? ආපහු කොහොමද මේ සම්බන්ධතාවය ගොඩනගාගන්නේ? අපි විසින්ම පළදු කරපු සම්බන්ධතාවය කොහොමද ගොඩනගාගන්නේ? ඇත්තෙම අපේ සභාව තුළ තිබෙන ප්‍රබලම සහ හැමෝම දන්න ලේසිම මාර්ගයක් තියෙනවා. උන්වහන්සේත් එක්ක දේව සම්බන්ධතාවය ඇති කරගන්න. ඒ තමයි පාපොච්චාරණේ සක්‍රමේන්තු, සමගි සන්ධානය. ඉංග්‍රීසියෙන් කියන reconciliation. මේ සක්‍රමේන්තුව හරහා අපට පුදුම වාසනාවක් ලැබිලා තියෙනවා. යලි උන්වහන්සේට සම්බන්ධ වෙන්න. එතකොට පියතුමනි, මේ පාපොච්චාරණය විතරමද තියෙන උන්වහන්සේට ආපහු සම්බන්ධ වෙන්න යවත් කාලේ නෙලා ඉන්න උන්වහන්සේත් එක්ක? ඔව්, මොකද මම එහෙම කියන්නේ ඒයින් තමයි මනස්ථාපනය, දැන් අපි වුණ මනස්ථාපනය පළදරන්න ගන්න. මගේ අඩුපාඩු මම පිළි අරගෙන ඒක හදාගත්තා කියලා, ඒ වගේම දෙවියන් වහන්සේත් එක්ක යලි සම්බන්ධතාවයකට පැමිණෙන එකම ස්ථානය. ඒක සම්බන්ධ කරවන්නේ එතන ක්‍රිස්තුන් වහන්සේව නියෝජනය කරන පූජා ප්‍රසාදීන් වහන්සේ. අපි ආපහු සම්බන්ධ කරනවා දේව සම්බන්ධයට. නැත්නම් අපි පළුදු කරගත්තු දේ අපටම කරගන්න බෑ. උන්වහන්සේගේ නියෝජිතයෙක් ඉන්නවා.
ගැන අපි ඉදිරියට කතා වෙනවා. එතකොට අපිටම සම්බන්ධ වෙන්නේ නැතුව උන්වහන්සේ අපිව පූජකයා හරහා සම්බන්ධ වෙනවා. ඒ නිසා සක්‍රමේන්තුව ලැබපු මොහොතේ ඉඳලා සැබවින්ම මම නිදහස්. සැබවින්ම යලි බිඳුණු සම්බන්ධය ඇති වෙනවා. දැන් පියතුමනි මේ පාපෝච්චාරණය කියන සක්‍රමේන්තුවට ඇතුල් වෙද්දී ඇයි අපි පියතුමෙක් ගාවටම ගිහිල්ලා මේ සක්‍රමේන්තුව ලබා ගන්න ඕනේ? දැන් අපිට බයිබලය ඇතුළෙම කියනවා දෙවියන් වහන්සේට ඩිරෙක්ට්ලි කෙලින්ම ඍජුවම අපිට කතා කරන්න පුළුවන් කියලා. එහෙම තත්ත්වයක් උන්වහන්සේ දීලා තියෙද්දි ඇයි පියතුමෙක් කරාම අපි පාපෝච්චාරණය ලබා ගන්න ඕනේ? ඔය මේක හුඟක් තැන්වල අභියෝගයට ලක් වෙන ප්‍රශ්නයක්. පාපයක් සිද්ධ කරන්නේ එකක් කාට විරුද්ධවද? දෙවියන් වහන්සේට විරුද්ධව. දෙවෙනි එක අනිත් අයට විරුද්ධව. මනුෂ්‍යයාට විරුද්ධව. එතකොට දෙවියන් වහන්සේට විරුද්ධව පාපයට උන්වහන්සේ සමාව දෙනවා. මනුෂ්‍ය සංහතියට විරුද්ධව පාපය කරනවා. මනුෂ්‍යයාගේ පාපය එහෙමයි යන්නේ. එකක් දෙවියන් වහන්සේ අනික මනුෂ්‍යයාට. එතකොට මනුෂ්‍යයා නියෝජනය කරනවා පූජා ප්‍රසාදයෙන් වහන්සේ. එතකොට මනුෂ්‍යයන්ගෙනොත් සමාව ගන්න ඕනේ. ඒක තමයි රෙකන්සිලියේෂන් සමගි සන්ධානය. එතකොට පූජා ප්‍රසාදයෙන් වහන්සේ ජීවිතය කැප කරලා ඒ සංඝය වෙනුවෙන් කැපවීමක් කරලා තියෙන්නේ සංඝය වෙනුවෙන් දෙවියන් ඉදිරියේ මන්දස්ත වෙන්නේ. එතකොට ඒකයි පූජා ප්‍රසාදයෙන් වහන්සේ උන්වහන්සේ නියෝජනය කරනවා මිනිස් සංහතිය. ඒතර මිනිස් සංහතියට ඒතර උන්වහන්සේට කියන්න ඕනේ උන්වහන්සේ ඒ සංහතිය මනුෂ්‍ය සංහතිය නියෝජනය කරමින් ඔහුට සමාව ලබා දෙන්නට මධ්‍යස්ථ වෙනවා. දැන් පියතුමනි මේ ඔබ වහන්සේ කියන්නේ මේ මා නැවත දේව සම්බන්ධතාවයට ඇතුල් වෙලා මේක දිගින් දිගටම පවත්වාගෙන යන්න පාපෝච්චාරණය අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍ය කාරණයක්. අත්‍යවශ්‍ය කාරණයක්. සාමාන්‍ය කෙනෙක් අපි හිතමු තරුණෙක් තරුණියක් එහෙම නැත්නම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පාපෝච්චාරණය කොච්චර කාලයකට සැරයක් කරන්න ඕනේද පියතුමනි? ඔව් දැන් සභාවේ කියලා තියෙන්නේ අවුරුද්දකට වතාවක් වත් නේ. ඒකෙදි කියන්නේ අවුරුද්දකට එකපාරයි කරන්න ඕනේ කියලා මං අලේ දවසට කරපුවාම ඇති කියලා. එහෙම එකක් නැහැ. මනස්ථාපනය වෙන කෙනෙක් මගේ පෞද්ගලික මතය නම් මාසෙකට හරි සැරයක් අඩුම ගානේ කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ගිහියෙකුට. පියතුමෙකුට නම් හොඳයි. මොකද අපි නිරන්තරයෙන් අපේ ජීවිතය ගැන හැරිලා බලන්න ඕන. ඉතින් මං හිතනවා මගේ මේක මම පෞද්ගලිකව ඔබට කියන දෙයක් මාසෙකට සැරයක් හරි පුළුවන් නම් පෞද්ගලිකව පියතුමෙක් සමු වෙලා පාපෝච්චාරණය කරගන්න. විශේෂයෙන් වන්දනා ස්ථානවල පියතුමල්ලා නිරන්තරයෙන් රැඳෙනවානේ. ඒ ස්ථානයක හරි කමන්නේ ගිහිල්ලා අනේ අවුරුද්දට එකක් නෙවෙයි. එතකොට මාසෙකටවත් එකක් කරගන්න පුළුවන් නම් ඔබට තේරෙනවා මෙහි වටිනාකම. හුඟක් වෙලාවට අපේ අය හිතනවා මේ පාපෝච්චාරණය සක්‍රමේන්තුව අපි ලබන්නේ පව් සමාවට කියලා විතරයි කියලා. එහෙම තමයි අපිත් ඉගෙනගෙන අහලා තියෙන්නේ. එච්චරයි. නමුත් සක්‍රමේන්තුව ලබන මොහොතේ පාපයට තියෙන ඇල්මත් ඒ පාපයේ තිබෙන මුල් බැසගත්තු ස්වභාවයනොත් විනාශ වෙලා යනවා. ඒ අබ්බැහිකම විනාශ වෙනවා. අබ්බැහිකමත් විනාශ වෙනවා. එතකොට ඒකෙන් තියෙන සාපයන් ඒව නැති වෙලා යනවා. එතකොට මේ පාපය නිසා ලැබපු ප්‍රතිඵල ඒව නැති වෙලා යනවා. ඉතින් සක්‍රමේන්තුව ලබද්දී ඒක තමයි අත්‍යවශ්‍ය කාරණේ. දේව සත්තලේ ඉන්න කාලේ මුල් යුගයේ මම ඇත්තටම පෞද්ගලිකව පාපෝච්චාරණය කරන්න වැඩි කැමති කෙනෙක් නෙමෙයි. ඉතින් ඒකින්ද මම ඔය සෙමිනේරියෙන් බල කරනවට පාපෝච්චාරණයට ගියේ. හැබැයි උන්වහන්සේගේ අත්දැකීමට මේ වැටුණාම මට දැනෙනවා හැම සතියකටම මට පාපෝච්චාරණයකට යන මේ මගේ පෞද්ගලික ජීවිතයේ. එතකොට එහෙම මම දෙව්සත්තලේ අවසාන කාලේ හැම සතියකම පාපෝච්චාරණයට ගියා. සිකුරාදා දවස වෙන් කරගෙන. එතකොට මට දැනුණා උන්වහන්සේගේ පුදුම වරප්‍රසාදයක් ගලාගෙන එනවා. සුද්ධවන්ත භාවයට ආසාවක් ඇති වෙනවා. ජීවිත ගමන සුද්ධවන්තව ගත කරන්න මම දුබලයි වැටෙනවා. ඒ බලාපොරොත්තුවක් ඇති වෙනවා. මේ සක්‍රමේන්තුව වෙන්නේ ඒකයි. එතකොට මා තුළ මා යන ගමන බලවත් වෙනවා.
එතකොට මට තේරෙනවා මගේ දුබලකම්. එතකොට මොකද වෙන්නේ? මනස්ථාපනයෙන් ඒ විතරක් නෙමෙයි උන්වහන්සේට සමගී සංදානය. ආපහු උන්වහන්සේත් එක්ක සම්බන්ධයක් ඇති වෙන අලුත් එකක්. මම නෙමෙයි හදන්නේ. පියාණන් වහන්සේම ක්‍රිස්තුන් වහන්සේගේ පරිත්‍යාගයෙන් දයාවෙන් උන්වහන්සේගේ කරුණාවෙන් උන්වහන්සේ ආපහු අලුත් සම්බන්ධයක් ඇති කරනවා. ඇත්තම කියනවා නම් පාපොච්චාරණය සක්‍රමේන්තුව ලැබලා ආපහු එනකොට නිකම් මෙරිලා ඉපදුනා වගේ. සැබවින්ම මෙරිලා ඉපදීමක්. ඒ පාපයට මැරුණු මගේ ජීවිතයට සක්‍රමේන්තුවෙන් ජීවිතය දෙනවා. අලුත් ජීවිතයක් අරගෙන. ආපහු ඉපදිලා එන චූටි දරුවෙක්ගේ වගේ ආත්මය මටම දැනෙනවා පුදුමාකාර විදිහට වෙනස් වෙනවා. ඒක නිසා මේ සක්‍රමේන්තුව නැතුව ඇත්තටම සැබෑ සම්බන්ධතාවයකට දෙවියන් වහන්සේත් එක්ක ඇතුල් වෙන්න අමාරුයි. දැන් පියතුමිනි මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් දැන් ඒ කියන්නේ මම කොයි තැනදීද පාපෝච්චාරණය කරන්නේ? ඒ කියන්නේ මට ඇතුළට මොන වගේ දෙයක් දැනුණමද මම පාපෝච්චාරණය කරන්න ඕනේ? එහෙම නැත්නම් කියන්නේ පවුලක නම් පවුලක් ඇතුලේ මම සාමාන්‍යයෙන් කියන්නේ එක්කෙනෙක් එක්ක අපි යුවලක් ගත්තොත් එහෙම යුවල අතර මොකක් හරි බහින් බස් වීමක් මොන හරි දෙයක් වෙනවා. එහෙම නැත්නම් එතනදී ඒගොල්ලෝ ඒ පවුල ඇතුලේ තීරණය කරන්නේ කොහොමද? අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි නම් මම කොතනදීද ගිහිලා පාපෝච්චාරණය කරන්න ඕනේ? දැන් මම බාහිරව සිද්ධ වෙච්ච පාපයක් ගැන මම කතා කරන්නේ ඔවුන්ගේ පවුල තුල මොන හරි වචන හරඹයක් හරි මොන හරි දෙයක් ඒ වගේ පොඩි දෙයක් සිද්ධ වෙනවා. දැන් සමහරවිට තීරණය කරන්න පුළුවන් මේකට පාපෝච්චාරණය කරන්න ඕනේ දෙයක් නෙමෙයි මේක මේ පොඩි මේ වචනයක් එහෙම වීමක් නේ කියලා අපිම තීරණය කරගන්න පුළුවන් පියතුමනි. දැන් කොතනද සීමාව වෙන්නේ? මම දැන් මම යන්න ඕනේ පාපෝච්චාරණයකට කියන තැන. දැන් අපි සභාවේ තිබෙනවා මරණීය පව් සහ සුළු පව් කියලා. මරණීය පාපයකදී විශේෂයෙන්ම පාපෝච්චාරණයකට යා යුතුයි. අපි කියනවා ගබ්සා වගේ දේවල්. ඒ වගේම ගොඩක් මරණීය පව් තියෙනවා. ඊට අමතරව සමහර සුළු පව් ඒවා වද දෙනවා. මගේ ජීවිතේට වද දෙනවා. පොඩි දෙයක් තමයි කෙනෙකුගේ හිත රිද්දුවා. හැබැයි ඒක මට වද දෙනවා. මට තේරෙනවා මේක මට අතහරින්නම බෑ. ඒ කියන්නේ එතනදී අත්‍යවශ්‍යයි පාපොච්චාරණයට යන එක. දැන් කවුරු හරි කිව්වොත් ඇවිල්ලා ඔබටත් කවුරු හරි කියන්න පුළුවන් මේක හරියට හිතට වල දෙනවා අප මොනා කරන්න මට අමතක කරන්නම බෑ මේක. කෙලින්ම කියන පොඩි දෙයක් තියෙන. යන්න පියතු මේක මුණ ගැහෙන්න යහපත් පාපොච්චාරණයක් කරන්න. ඒක ජීවිත විවරණයක් දෙවියන් වහන්සේට ඔබ කරන. ඒ කියන්නේ අනිත් පැත්තෙන් ගත්තාම මට මාව අනාවරණය කරනවා මම මාවම ස්වාමීන් වහන්සේට දීලා. ඇත්තම කියනවා නම් ජීවිතේ ඇත්තනේ ඒ දෙන්නේ. අනිත් අයට සංගවන මා පමණක් දන්න ජීවිතේ ඇත්ත මා පියතුමාට කියන්නේ. පියතුමා ආරාධක ක්‍රිස්තුන් වහන්සේට කියන්නේ. එතකොට උන්වහන්සේව නොදන්නව නෙමෙයි උන්වහන්සේ දන්නවා. හැබැයි මම විවෘත වෙනකන් ඉන්න උන්වහන්සේ මට මේ පාඩම කියලා දෙන්න. සිත හැරීමා එනතුරා ඔබ බලා සිටිය. දැන් පියතුමනි මේ අපි පාපොච්චාරණය කරනවානේ පුංචි කාලේ ඉඳන් කරනවානේ. එතකොට දැන් මේ පාපොච්චාරණය කියන පව් ටිකම ආපහු ඊළඟ එකෙත් කියනවා. ඕක රිපීට් වෙවි ආපහු මේක ආපහු එකම පාපේ දිගටම කියනවා. දැන් දෙවියන් වහන්සේ ඔය හැම එකටම එක දිගටම සමාව දෙනවද පිට අපි අහලා තියෙනවා දැන් 7 70ක් ගැන අසීමිතව සමාව දෙන්න කියලා උන්වහන්සේම කියනවා. හැබැයි ඉතින් දැන් මේක අපි ඕමනා මේ පාපය දැන කරනවා නම් ඒකටත් ඒ පාපය කරමින් ආපහු පාපොච්චාරණය කරනවා නම් මේකට සමාවක් තියෙනවද පිටුමින්? ඔය දර්ශනවාදයට උකට පිළිතුරක් තියෙනවා. දැන් එකම අපි කියමුකෝ කළු ගඟට ගියා කියලා. කළු ගඟෙන් කකුල් දෙක හොදලා උඩට ඇවිල්ලා ආපහු ඔයා කකුල් දෙක හොදන්න ගියොත් ඔබ හිතනවාද එකම වතුර කියලා? නෑ වතුර දෙකක්නේ. පාපොච්චාරණයේදී ඔබට සමාව ලැබුණයි කියන්නේ ඒ පාපයට නෙවෙයි අය කරන්නේ. ඒක අලුත් පාපයක්. අපි උදාහරණයක් කියමු. උදාහරණයක් විදිහට එක්කෙනෙක් කියනවා මම වංචා කරනවා අපි කියමු. වංචා කරනවා. මොනාට හරි. එතකොට එයා ඒ වංචාව ආය දවසකත් කරනවා. පළවෙනි දවසේ වංචා කරනවා කියලා මනස්ථාපනය වෙලා ඒ සමාව ලැබපුවාම
අනිත් දවසේ වංචා කරන්නේ ඒකම නෙමෙයි. අර කිවරයිනේ. ඒක තමයි දැන් මනුෂ්‍ය මට්ටමින් අපි බලන්නේ එකම දේ අපි කරන්නේ කියලා. ඒත් උන්වහන්සේ සමාව දුන්නාම අය අලුත් පාපයක් තමයි කරන්නේ. එයි අලුත් කෙනෙක් ඉන්නේ. අපේ පැත්තේ වගකීමක් තියෙනවා අනිත් පැත්තේදී සමහර අය පුරුද්දක් විදිහට පාපුච්චාරණය කරනවා හැබැයි ඒ වරදම කරනවා. එතකොට ඒකේ ඇත්තටම සැබෑ මනස්ථාපනයක් නැහැ. දැන් මම මෙහෙම දෙයක් යෝජනා කරත් ඔබ වහන්සේ එකඟ වෙනවද? ඒ කියන්නේ දැන් පාපය තුල මගේ දේව සම්බන්ධතාවය බිඳ වැටෙනවා. ඒ කියන්නේ මගේ අතුලාන්ත මන්දිරය කඩාගෙන වැටෙනවා. අපි කතා කරා වගේ මා කියන දේ මට නැති වෙනවා. එතකොට දැන් පාපෝච්චාරණය තුල අපි ආපහු යලි මේ දේව සම්බන්ධතාවය ගොඩනගා ගන්නවා. අපේ අතුලාන්තයේ අපි මන්දිරය ගොඩනගාගෙන ඊට පස්සේ දෙවියන් වහන්සේට අර අපි සාමාන්‍ය ව්‍යවහාරය කියනවා අපි කනෙක්ටඩ් ස්ටේටස් එකකට යනවා. අපි සම්බන්ධතාවය පවත්වාගෙන යනවා අපි එදුවෙනි. එතකොට දැන් මේ පාපෝච්චාරණය හරහා වෙන්නේ මේ දේව බිඳ වැටෙන සම්බන්ධතාවය යලි ගොඩනැගීම. බිඳ වැටෙනවා යලි ගොඩනගනවා. බිඳ වැටෙනවා යලි ගොඩනගනවා. එහෙම දෙයක්ද පියදුමෙනි? බිඳ වැටුණු සම්බන්ධතාවය අලුත් සම්බන්ධතාවයකින් ගොඩනගනවා. කියන්නේ අලුත් පියවරකින් අලුත් මොනුවරකින්. ඒකට දෙවෙනි පෙරට වඩා ගැඹුරු සම්බන්ධතාවයකින් ගොඩනගනවා. ඉතින් මුලින් ඉඳලම ඊශ්‍රායල ඉතිහාසයේ ඉඳලා මිනිස්සු එහෙමයි. දෙවියන් වහන්සේ සමග ගිවිසුමක් ඇති කරනවා. දෙවියන් වහන්සේ ගිවිසුමක් ගන්නවා. ඒතකොට දෙවියන් වහන්සේ ගිවිසුමට විශ්වාසවන්ත වෙනවා. මිනිසයා අවිශ්වාසවන්ත වෙනවා. එහෙමනේ ආව ගිවිසුම. යලිත් උන්වහන්සේ යලිත් ඒ ගිවිසුම යලි ස්ථාපිත කරලා අලුත් කරනවා. ඒක තමයි උන්වහන්සේ සාමාන්‍ය උන්වහන්සේගේ පැත්තෙන් කරන්නේ. එතකොට මේකෙදි වෙන්නේත් එහෙමයි පාපය අතහරින්න පොරොන්දු වුණාම යලි අලුත් ජීවිතයකට ආසා හිතුනහම ඒ ආශාව උන්වහන්සේගෙන් සමාවෙන් ලබලා ඒ ආශාවට අලුත් ජීවිතය හදවත වෙනස් කරපුවාම ඇත්තෙන්ම උන්වහන්සේ අලුත් ගමනක් අපි ගෙනියන. ඒක කියලා ලෝකතුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ 7 වගන්තිය කියනවා. එලෙසම මනස්ථාපනය වීමට වමනාව නැතයි සිතන සිල්වතුන් 99 දෙනෙකුට වඩා මනස්ථාපනය වන එක පෞකාරයෙකු ගැන ස්වර්ගයේහි ප්‍රීතිය ඇතිවන්නේ යයි මම ඔබට කියමි. මනස්ථාපනය කියන්නේ මනස්ථාපනය කියන එකත් හුඟක් අය හිතනවා පොඩ්ඩක් වැරදි විදිහට. හුඟක් අය හිතනවා මේ කරපු පව් වලට පසුතැවිලයි මේ ඉන්නේ කියලා. පාපයක් කරපුවාම ටික දවසකින් අපි කොහොමද පසුතැවෙනවා. කරපු වරද අපට වැටහෙනවා. ඕනම කෙනෙකුට. ඒක දෙවියන් වහන්සේ විශ්වාස කරත් නැතත් කොන්ෂස් ඇතුලේ තියෙනවා. උන්වහන්සේගේ ධර්මතාවයන් දසපනතක් හැමෝගෙම හදවතේ තියෙන හැම මනුෂ්‍යයාගෙම. ඒකට එයාලට තේරෙනවා මම වරදක් කරේ කියලා. පසුතැවීමක් තියෙනවා. පසුතැවීමක් තියෙනවා. නමුත් ඒ පසුතැවීමට එහා ගිය පසුතැවීමක් තමයි ස්වාමීන් වහන්සේ අපේ අතර තියෙන්නේ. මම සාමාන්‍ය දෙන උදාහරණය මේකයි. දැන් චූටි දරුවෙක් චූටි වරදක් කරනවා. එතකොට අම්මා පොන්චි පාරක් ගහනවා. ඔහොම එයා අඬාගෙන යනවා. අම්මත් එක්ක තරහ වෙනවා. ටික වෙලාවකදී හිමීට එනවා. ළඟට ඇවිල්ලා අම්මගේ ඇතිල් ඉන්නවා. එයි ටික වෙලාවකදී ආපහු ආවේ. ළමයා පසුතැවිලා. ජීවිතේ වෙනස් වෙලා දාවේ. නෑ. ඇයි දරුවා අම්මා ගාවට ආවේ? අම්මගේ ආදරේ නැති වෙයි කියලා බයට. එතකොට අම්මා ආපහු කියනවා ළඟට අරගෙන ආයෙ කරන්න එපා ඔක. ආයෙ කරන්නේ. එතකොට මනස්ථාපනය වෙන්නේ පව් කරපුවාම අපිට දේව සම්බන්ධතාවය නැතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ ආදරයෙන් වෙන් වෙයි කියලා විශාල බයක් අපිට තියෙනවා. ඒක භයානකයි. දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් වෙන එක විශාල භයානක දෙයක්. එතකොට ඒ ආදරය නැති වෙයි කියලායි අප වෙන්නේ අපි. පැහැදිලිද? පළවෙනියටම තියෙන ආදරය නිසා. උන්වහන්සේගේ නැතුව ජීවත් වෙන්න බැරි නිසා. ආවට පස්සේ තමයි මනස්ථාපනය එන්නේ. ඊට පස්සේ තමයි මං සිත වෙනස් කරන මනස්ථාපනය වෙන්නේ. සිත වෙනස් වෙන්නේ එතනයි. ඇයි ඒ ප්‍රේමය නැති වෙයි කියලා දෙවියන් වහන්සේගේ ආඩුවගෙන එනවා. ඊට පස්සේ ප්‍රේමයෙන් අපිට සම්බන්ධතාවය ඇති වෙනවා. ඒතර මනස්ථාපනය වෙනවා කියන්නේ අන්න ඒකයි. නැතුව නිකන් එකපාරට මං කරපුවාට මම මනස්ථාපනය වෙනවා. ඇයි මනස්ථාපනය වෙන්නේ? මං කරපු වැරදි කියලා මං පිළිගන්නවා. ඒක පිළිගන්නෙත් ඇත්තටම
ඉස්සෙල්ලා වෙන්න ඕනේ මම දෙවියන් වහන්සේගේ ආදරයෙන් වෙන්න උනා. මට ඒ ආදරේ නැතුව යයි. නැතුව යනවනේ ඇත්තටම. අර තියෙනවා යාක්ෂාවනේ මාගේ පාපවලින් මා සදාකල් නිරාගින්නට හිමියෝ වෙන්න. පාපයක් කරන හැම විශ්සෙම දෙවියන් වහන්සේකින් අපි වෙන් වුණ ගමන් ආත්මේ නිරාගින්නටයි. ඒක කොච්චර භයානක තත්ත්වයක්ද? ආපහු ඒ ආදරේ නැති වෙයි කියලා බයටයි උන්වහන්සේ ළඟට දුවගෙන යන්නේ. මොනෝකයි මනස්ථාපනයේ සැබෑර්ථය. දැන් පියතුමනි මනස්ථාපනය කියන එක වහන්සේ කියන දෙයට හරිම වැදගත් කාරණයක්. මා කවුද කියන දේ මාගේ අරමුණ මොකද්ද මම මොකටද ඉන්නේ කියන මේ හැමදේම තේරුම් ගද්දි මට මාව හඳුනා ගන්න මනස්ථාපනය කියන එක අත්‍යවශ්‍යයි කියලා වහන්සේ කියන්නේ. මිනිස්සෙක් මනස්ථාපනය නොවුනොත් මොකද වෙන්නේ? පාපොච්චාරණය නොකරොත් මොකද වෙන්නේ පියතුමනි? පාපොච්චාරණය නොකරොත් පාපය පොලී වෙලා වෙල් පොලී වෙනවා. right? ෆාදර් අගස්ටින් වල්ඩෝරන් උන්වහන්සේ දවසක් කියනවා every sickness has its own sin. සෑම ලෙඩ රෝගයකටම නිදන්ගත වූ පාපයක්. ඉතින් ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට කරන්නේ පාපයට සමාව දෙන්න. ඔබේ පව් ඔබට කමා කරනු ලැබේ. යන්න යහන රැගෙන යන්න. එහෙම තමයි උන්වහන්සේ කරන්නේ. පාපයට සමාව දුන්නාම පාපේ නැති වුණාම ආත්මය බලවත් වෙනවා. ආත්මය ශරීරය සුවවත් කරනවා. ඔය සුව මෙහෙකදී ආක්ෂා මෙහෙකදී සුව වෙන්නේ එහෙමයි. ආත්මය බලවත් වෙලා ආත්මය ශරීරය සුවපත් කරනවා. යක්ෂාවේදී වෙන්නේ ඒකයි. ඒතකොට පව සමාව ලැබෙද්දී ශරීරය සුවපත් වෙනවා කියන්නේ. මගේ අපේ පියතුමෙක් ඉන්නවා. උන්වහන්සේ අපේ ජෝසප් තිසේරා පියතුමා. උන්වහන්සේ සීනියර් පියතුමෙක්. උන්වහන්සේ මම මේක දේශනා කරද්දී දවසක් උන්වහන්සේ කිව්වා ඔබ වහන්සේ කියපු දේ ඇත්ත මට දෙයක් වුණා. ඉතින් එක අම්මා කෙනෙක් ඇවිල්ලා කිව්වලු කකුලේ අමාරුවක් අවුරුදු ගාණක් ඒක නිසා කිව්වලු මට ඇවිදින්න බෑ. ඔබ වහන්සේ මාව ආශිර්වාද කරන්න. එතකොට මට මේ මොන හරි කරලත් දන්නේ නැහැ. ඒක නිසා මට ඇවිදින්න අමාරුයි. ඉතින් පියතුමා ආඥා කරලා කිව්වලු මේ ඔයා හොඳ පාපොච්චාරණයක් කරගන්න. ඉතින් පාපොච්චාරණය කරන්න ඉස්සෙල්ලා එයා කිව්වලු මට ෆාදර්ත් එක්ක එන ටිකක් කතා කරන්න ඕනේ. නිකන් කතා කරපින්ද මේක පාපොච්චාරණය නොවන නිසා මම කියනවා. ඉතින් අම්මා කිව්වලු ෆාදර්ට අහන්න හිතුණලු එයාගේ මොකද ජීවිත කතාවල අම්මා කෙනෙක් දරුවෝ දැන් බැඳලත් ඉන්න. ඉතින් එයාගේ එක දරුවෙක් නැති වුණාලු. නැති වුණාම මේක ස්පිරිතාලේ යම්කිසි වරදක් වෙලා තියෙනවා. ඉතින් එයා ඒ ස්පිරිතාලේ හිටපු නර්ස්ලාට ඒ සේට වෛර කරන්න ගත්තා. ඒක අතාරින්න බැරුව අවුරුදු 25ක් විතර ගියාලු. ඉතින් අර පියතුමාට දැනුණලු මෙයා පාපොච්චාරණයක් කරොත් හරි කියලා. ඉතින් මේක එයා ෂෙයා කරගද්දි ඉතින් ඒ ටික පියතුමාට කිව්වට පියතුමා කලින්ම කිව්වලු කමන්නේ මොන හරි පාපොච්චාරණයක් කරගන්න. ඉතින් එයා ලස්සන පාපොච්චාරණයක් කරාලු. ඒක කිව්වනම් මම දන්නේ. නමුත් ජීවිතේම අවුරුදු ගානක විශාල පාපොච්චාරණයක් කරාලු. ඉතින් කරලා පියතුමාට ස්තුතියි කියලා නැගිට්ටලු. නැගිටිනකොට කකුල සුව වෙලාලු. පියතුමා කියනවා හරි පුදුමයි. ඉනිකල්ලු හිතුනේ කියන්න පාපොච්චාරණයක් කරගන්න. හැබැයි සුව වෙලා. ඒක නිසා මේක පැහැදිලිව තේරුම් ගන්න. මේ පාපේ නොවේ මම කිව්වේ. ඇය පියතුමා සමග ජීවිතේ බෙදාගත්තලු. මේ බෙදාගත්තු කියපු කතාව තමයි ඕක. එතකොට ඇය නැගිට්ටේ ඒ පාපොච්චාරණය කරේ සුව වෙන්න බලාගෙන නෙමෙයි. හැබැයි පියතුමාට ඇතුළට දැනුණලු මෙයාට සුව වෙයි පාපොච්චාරණයක් කරොත් කියලා කිසිම දෙයක් නොකිය. අවසන් කොට එතනදී දැක්ක පාපයට සමාව දුන්න ගමන් නැගිට්ටලු ඇය. අවුරුදු ගණක් තිබුණු ඒ දනිස්ස නමණ්ඩවත් බැරුව තිබුණු ලෙඩ රෝගයේ සුව වුණා. ඒ කියන්නේ සක්‍රමේන්තුවේ තුල තියෙන බලවත්කම. සැබෑ දෙවියන් වහන්සේගේ මනස් සාමය දානුකම්පාව ලැබුණාම පාපයට පිළිතුර ලැබුණාම ඇත්තෙන්ම අපි ශාරීරිකව පවා සුවපත් වෙනවා. පියතුමනි දැන් මනස්ථාපනය වෙලා අපි පාපොච්චාරණය හරහා මනස්ථාපනයකට ගිහිල්ලා අපි පාපොච්චාරණයට යනවා. පාපොච්චාරණය හරහා අපි මේ දේව සම්බන්ධතාවය නැවත ලබා ගන්නවා. පෙර තිබ්බට වඩා ශක්තිමත් ආකාරයට ඔබ වහන්සේ කියන විදිහට අලුත් බැඳීමක් ඇති කරගන්නවා දෙවියන් වහන්සේත් එක්ක. එතකොට මේ බැඳීම හරහා අපේ ජීවිතවල සිද්ධ වෙන වෙනස්කම් මොනවද? කියන්නේ සරලව කතා කරොත් එදිනෙදා ජීවිතේ මොනවද පියතුමනි වෙන වෙනස්කම් අපේ?
ඇත්තම අපි ගමුම විවාහ වූ යුවලක්. එයාලා අතර විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකක් නේ, තේරුම් නොගැනීමක්. ඒ වගේම යම් කිසි දෙයක් ඇවිල්ලා ලොකු ප්‍රශ්නයක්. ඇති වෙලා විශාල විදිහට රණ්ඩුවක් ඇති. තික්කසාද වෙන්න ඔන්න මෙන්න යනකම් රණ්ඩුව යන. ඊළ දිනක දෙදෙනාටම තීරිලා දෙදෙනා ඒවා සීර මත ඇරලා කාලයකට පස්සේ ආපහු සමගි වෙනවා. සමගි වුණ ගමන් ඔබ හිතනවාද පරණ ජීවිතය ගැන කතා කරයි කියලා? නෑ. ආපහු නව ජීවිතයක්. අපි පෞද්ගල ගියේ දේ අමතක කරමු. අපි අලුත් දේවල් කතා කරමු. ඒතර ඒගොල්ලෝ යන්නේ නවතාවයකින්. ආපහු වෙනදට වඩා තීරුම් ගැනීමකින්. ඒතර වෙනදට වඩා අත්දැකීමකින්. නේද? ඒතර වෙනදට වඩා ශක්තියකින්. ඒ වැටිලා දුර්වල වෙලා නැති තිබුණේ දැන් ශක්තිමත් වෙලා. ඒ වගේ තමයි දේව සම්බන්ධතාවයේ බිඳිලා වැටුනහම උන්වහන්සේ නැතුව මං විඳපු පීඩා ප්‍රශ්න ඒ කම්කටොළුත් අරගෙන තමයි අපි උන්වහන්සේ ගාවට. එතකොට අපි ශක්තිමත්. වෙනවා බාධකාවට මට ප්‍රශ්නයක් නැහැ. මම වැටුණා මේ වගේ ඊට වඩා දේවල් වල වැටිලා යාවේ බය නැහැ. අර කියනනේ පැදුරෙන් වැටෙන්න තැනක් නැහැ කියලා සමහරු ඒ කියන්නේ මම වැටෙන්න ඕනේ අන්තිම තැනට වැටුණා. නමුත් ස්වාමීන් වහන්සේ ආපහු එසෙව්වා. දැන් මම ශක්තිමත්. ඒක තමයි මම දකින්නේ අලුත් මූණුවර අලුත් සම්බන්ධතාවයේ යෑම. දැන් පියතුමනි අපි පියවර ගණනක් අපි දැන් මේ වැඩසටහනේ ආපස්සට බැලුවොත් අපි ගොඩක් දේවල් කතා කරා. අපි භක්තිවන්තයෙක්ගේ ඉඳලා අපි ශ්‍රාවකත්වයට යන්නේ කොහොමද? ඇයි ශ්‍රාවකත්වයට යන්න ඕනේ? මාව හඳුනාගන්නේ කොහොමද? මං කොහෙටද යන්නේ? මං කොහේඳන්ද ආවේ? එතකොට මම කියන්නේ කවුද? එතකොට මේ අතුලාන්ත දේව රාජ දේව මාලිගාව කියන දේ කඩා වැටෙනවා අපි කොහොමද ගොඩනගා ගන්නේ? ඉතින් මේ පියවරෙන් පියවර කතා කරගෙන ආවට පස්සේ පියතුමිනි මට ඒ කියන්නේ අද වෙනකන් අපි අද මේ වැඩසටහනේ අද ඉඳලා අපි ආපස්සට හැරී බැලීමක් කරොත් එතකොට ඔබ වහන්සේ කොහොමද මා කියන දේ විග්‍රහ කරන්නේ? කියන්නේ සරලව අපිට කිව්වොත් මා කියන දේ දැන් මේ දේව සම්බන්ධතාවයේ අපි කියන්නේ යාවත් කාලිනව මේ සම්බන්ධතාවය පවත්වාගෙන යමු කියන තැනට අපි දැන් ඇවිල්ලා තියෙනවා. එකින් එක කතා කරගෙන. ඔව් දැන් අපි මා කියන එක මේ මාතෘකා 6ක් හැරද අපි කතා කරන්නේ. දැන් අර දකින්නකොට දැන් ඉන්නේ ස්වාමින් වහන්සේට සම්බන්ධ වුණු මා. නමුත් අනිත් උත්තරේ අපි කොහොමත් අවසානයේටමයි කතා කරන්නේ. නමුත් දැනෙන වෙනකොට මම උන්වහන්සේට අලුතෙන් සම්බන්ධ වුණු අලුත් කෙනෙක්. මා නැවුම් කෙනෙක්. තාමත් මා නොවන මමයි. ඒත් මා නැවුම් කෙනෙක් උන්වහන්සේ ඉදිරියේ. මම මෙහෙම දෙයක් අහුවොත් පියතුමනි කියන්නේ මා කියන කෙනා නිරන්තරයෙන් අලුත් වෙන කෙනෙක් කියලා කිව්වොත් ඒ කියන්නේ පරණ ස්වභාවය නිරන්තරයෙන්ම පහ වෙලා යනවා. මා කියන දේ දැන් අපි මේ කතා කරපු මාතෘකා ඇතුළට මා කියන දේ දැම්මට පස්සේ අනිත් කෙනාට සමහව දෙන්න පුළුවන් අසීමිතව. අනිත් කෙනාට අසීමිතව ආදරය කරන්න පුළුවන්. පවුල ඇතුලේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් ඒ අම්මට ඒ අම්මා මම. ඒ තාත්තට තාත්තා මම. ඉතින් මගේ ප්‍රේමවන්තනි මම හිතන්නේ පියතුමන් පැහැදිලි කරපු හැම දෙයක් එක්කම මම හිතනවා මේ හැම දෙයක් එක්ක මට මාව හම්බ වෙනවා මම මාව අඳුර ගන්නවා මම දෙවියන් වහන්සේත් එක්ක යාවත් කාලිනු සම්බන්ධතාවයක් කියන නිරන්තරයෙන් අලුත් වෙන සම්බන්ධතාවයක් තියාගෙන යනවායි කියලා කියන්නේ වැඩිපුර ආදරය කරන්න වැඩිපුර සමාව දෙන්න වෛර නොකරන අර මෛත්‍රී කරන තැනකට අපිට එස වෙන්න පුළුවන් නේද පියතුමනි? ඒක හරි. මොකද මම හඳුනාගෙන මගේ අතුලාන්තය හඳුනාගෙන යන ගමනේදී උන්වහන්සේ මට දින දින මාව අනාවරණය කරනවා. එතකොට තමයි මං ගැඹුරට යන්නේ. මාව ටික ටික මට අනාවරණය වෙද්දි මට තියෙන ප්‍රශ්නය පහ වෙලා යනවා. එයි මට මා ගැන අවබෝධයක් එනවා. නිරන්තරයෙන් මම වැටෙනකොට ආපහු උන්වහන්සේට සම්බන්ධ වෙනකොට මට මං ගැන තව ගැඹුරු සම්බන්ධයක්. පියතුමනි මේ මම එතන පැහැදිලි කරනවා මට තියෙන ප්‍රශ්නේ කියද්දි මට ආයෙ මතක් වෙන අර රූපවාහිනිය කතාව. මොකද ඒක කියනවනේ තවත් පැහැදිලි කියන්නේ මට රූපවාහිනියක් නැහැ කියලා මට තේරෙන්නේ අනිත් අයට තියෙන නිසා. නැත්තම් මට එහෙම ප්‍රශ්නයක් නැහැ ඇත්තටම. මම හිතන්නේ දැන් මට මාව අවබෝධ වෙද්දි මං ඉන්න ඕනේ තැන මට තියෙන්නේ මොනවද මට මොනවද උන්වහන්සේ දීලා තියෙන්නේ කියලා අවබෝධ වෙන තැනදී
මට රූපවාහිනියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකනේ වහන්සේ කියන කාරණා. මුල් කතාවේ කිව්වා වගේ එහෙමයි. අවසන් කොට වෙන්නේ ඒකයි. අවසානයේට එතකොට මම ගැන මම ප්‍රීති වෙන්න ගන්නවා. එතකොට මම ඔබ ගැන ප්‍රීති වෙන්න පටන් ගන්නවා. අපි මම විදිහට බොහෝ දෙනෙක් එකතු වෙලා ප්‍රීති වෙන තැන සංඝයක් ප්‍රීති වෙනවා මගේ ප්‍රේමවන්තයනි. ඉතින් පවුල් එකතු වෙලා දේවස්ථානයක් හැදිලා දේවස්ථානයක් ප්‍රීති වෙලා යාඥා කරන තැන, ඒ කියන්නේ මම මාව අඳුරගත්ත දේවස්ථානයක් හැදෙනවා නම්, සංඝයක් හැදෙනවා නම්, මම හිතනවා දේව රාජ්‍ය ඇතුලේ මහා ප්‍රීතියක් තියෙයි. අද පියතුමන් මේ ලෝක සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ තියෙන වගන්ති උපුටා ගත්තා වගේම ඉතින් එක පෞකාරයෙක්ගේ සිත් හැරීම ස්වර්ග රාජ්‍යයේ මහා ප්‍රීතියක් ඇති කරන දෙයක් කියලා උන්වහන්සේ කතා කරනවා. ඉතින් අපි අද සූදානම් වෙනවා නමස්කාරයකට ඇතුල් වෙන්න. හැබැයි අද නමස්කාරය ටිකක් විශේෂයි. මොකද අද නමස්කාරය ඇතුළේ අපි විශේෂයෙන්ම කතා කරන්න යනවා මගේ ප්‍රේමවන්තයනි. මෙනෙහි කරන්න යනවා අපි අපේ බිඳ වැටුණු තැන අපි ආපහු ගොඩනගා ගත්තට පස්සේ මනස්ථාපනයක් ඇතුලේ අපි කොහොමද දේව සම්බන්ධතාවයකට ඇතුල් වෙන්නේ. ඉතින් රූපහිනී තිරේ ඉස්සරහින් ඉඳගෙන නම් පාපොච්චාරණය කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් මේ නමස්කාරයේ මැද්දේ අපි පියතුමාගේ මෙහෙයීමත් එක්ක මනස්ථාපනයකට ඇතුල් වෙන්න. ඔබ මම සිතින් වචනයෙන් ක්‍රියාවෙන් අතපසු කිරීමෙන් ගොඩක් පව් කරලා ඇති. සමහර පාපයන් ඔබ මම විතරක් දන්නවත් ඇති. ඉතින් මේ හැම දෙයක්ම අද ස්වාමීන් වහන්සේ කතා කරනවා. අර මම මෙහෙම දෙයක් ඔබට යෝජනා කරන්න කැමතියි අද මේ වැඩසටහන ඇතුලේ අර මම පියතුමන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ මොකද්ද අපි පාපොච්චාරණය කරන්න ඕනේ සීමාව? අපි මනස්ථාපනය වෙන්න ඕනේ සීමාව කියලා. මම හිතනවා උන්වහන්සේකට දුන්න උත්තරේ මගේ හදවතේ ගැඹුරුම තැනට දැනෙනවා නම්, මට ඒක වේදනාවක් නම්, මට ඒක ආය මතක් වෙනවා නම්, මට ඒක ලොකු බරක් වගේ දැනෙනවා නම් අපි අනිවාර්යෙන් පාපොච්චාරණය කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා අද මේ නමස්කාරයේ මැද්දේ, මේ ගීතිකාව මැද්දේ, මේ මෙහෙයවීම මැද්දේ අපි ස්වාමීන් වහන්සේට යාඥා කරමු. අපි යාඥා කළ උන්වහන්සේගෙන් අහමු. කොතනද, කොයි තැනද මම වෙනස් කරගන්න ඕනේ? මම ආපහු ගොඩනගා ගන්න ඕනේ. මම මනස්ථාපනය වෙන්න ඕනේ. මම පාපොච්චාරණයකට යන්න ඕනේ. කොයි තැනද, කොයි තීරණය නිසාද, කොයි වැරැද්ද නිසාද කියලා අපි ස්වාමීන් වහන්සේගෙන් අහමු. මගේ ප්‍රේමවන්තයනි, මට විශ්වාසයි මේ කතා කරපු දේවල් එක්ක මට මාව අඳුර ගන්න, ඔබට ඔබව අඳුර ගන්න, මා කියන දේ හරියාකාරව ගොඩනගාගෙන, දේව සම්බන්ධතාවයේ මා කියන දේ තුල ගොඩනගාගෙන අපිට හරි අපූර්ව සංඝයක්, ආශිර්වාදිත සංඝයක් ගොඩනගා ගන්නට පුළුවන් කියන කාරණේ. ඉතින් මම පියතුමන්ට ආරාධනා කරනවා අපිව මේ මනස්ථාපනයට, පාපොච්චාරණයට යන්න, මනස්ථාපනයක් ඇති කරගන්න, අපේ අතුල අනාවරණය කරගන්න, මට මාව අඳුරගන්න මේ নমස්කාරය මෙහෙවන්න කියලා. අපි මොහොතක් ප්‍රේමවන්තයනි අපගේ දෑත් පියාගම් බාලින්දේ ඉඳලා මොහොතක් ඔබ ළඟම ඔබ රැඳෙන්න. මේ මොහොත ඔබ ඔබත් සමග ගත කරන මොහොතක්. මම මාත් එක්ක ඉන්න මොහොතක්. මොහොතක් සිහි කරන්න ඔබේ වයසත් එක්ක ඔබව ස්වාමින් වහන්සේ ගෙනාපු අවුරුදු ගාන, ඔබේ වයසත් සමග ඔබ ස්වාමින් වහන්සේ ගෙනා ජීවිත ගමන මෙනෙහි කරලා බලන්න. ජීවිතේ වැටුණු තැන් දිහා බලන්න. උන්වහන්සේ ඔබව ඔස්සලාගෙන ආපු හැටි. දුබලකම් මොහොතක් මෙනෙහි කරන්න. ඒ දුබලකම් මැද කොච්චර උන්වහන්සේ ඔබට මට ආදරය කළාද? ජීවිතේ වැටුණු තැන් එමටයි, පෙරදුණු වැරදුණු තැන් එමටයි. ඒත ඔබ වහන්සේ මගේ ළඟ ඉඳලා මාව උස්සුවාගෙන මේ ගමන හරි පුදුමයි. වහන්සේගේ සවිමත් දෑතින් අල්ලගෙන මාව ගෙන යන ගමන පුදුමයි සමිඳුනේ. මා වැටෙනා තැන් බොහොමයි. මගේ දුර්වලකම් මෙමටයි. එනමුත් ඔබ ඉවසුව හැටි පුදුමයි. ඔබ වහන්සේ මං කරපු පව් වලට අනුව දඬුවම් කෙරුවා නම්
මම මියදුණු ස්ථානවල ගසුත් පැලවෙන. ඔබ වහන්සේ එහෙම කරන්නේ නැතුව ඔබ වහන්සේ මට දයානුකම්පාව පාලා මගේ ජීවිතේ වැටුණු තැනෙන් මාව ඔසවලා ඔබ වහන්සේ මං ගැන ඉවසගෙන ඔබ වහන්සේ පා කියලා මම යද්දිත් මාව ඔබ වහන්සේ ආපහු අරගෙන ඔබ වහන්සේගේ ආදරය ප්‍රතික්ෂේප කරලා මට ඕනේ අඳුරේ මාවතේ මම යද්දිත් ඔබ වහන්සේ මට ආදරය කළා. ස්වාමිනී, ඇයි මෙච්චර ඔබ වහන්සේ මට ආදරේ? ඒක හිතා ගන්න බැරි ආදරයක්. ඔබ වහන්සේ මාව ඔසවාගෙන ගියේ ඒ වගේ ගමනක්. ඔබ වහන්සේ මෙච්චර ආදරය කරන්න පුළුවන්ද කියලා මනුෂ්‍ය මගේ හිතට නැගෙනවා ස්වාමී. ඉච්චර වැරදි කරද්දිත් ඔබ වහන්සේට පුළුවන් ආදරය කරන්න. මෙච්චර ඔබ වහන්සේව දාලා මම යන මේ පෞකාර ගමන ආපහු මං අතහැරලා දුවගෙන ඉද්දි ඔබ වහන්සේ මාව පිළිගන්නවා. එනිසා ප්‍රේමවන්තේනි අදිස්ථාන කරමුද? එක පාපයක් මේ මොහොතේ අදාරින්න. ඒ ආදරය වෙනුවෙන් එක පාපයක් අදාරින්න. මේක මෙනෙහි කරන මේ මොහොතේ මේ යාක්ෂාවට සමන් දෙන්න. ඔබටයි ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ මේ ආරාධනය එක පාපයක් අතාරිමුද? මගේ ජීවිතයේ තියෙන මේ දරුණු එක පාපයක් අතහරිමු. අපි යදිමුද මේ පාපය අතහරින්න? මේ පාපය අතහරින්න උන්වහන්සේගේ ප්‍රේමය මෙනෙහි කරමු. උන්වහන්සේ මාව ඔසවාගෙනයි යන්නේ. සමිඳුනේ ඔබ වහන්සේගේ අත්ලේ රඳවාගෙනයි යන්නේ. ඒක නිසා අද දවසේ එක දරුණු පාපයක් මගේ ජීවිතයේ තියෙන. මං අතහරිනවා මගේ ස්වාමින් වහන්සේගේ ප්‍රේමය තුල කියලා. මං පිළි අරගෙන උන්වහන්සේ තුල සැබවින් මේ පාපය අතහරින්න. ආත්මයෙන්, හදවතෙන්, මුළු ශරීරයෙන්, බුද්ධියෙන් අපි ආශා කරමු. ස්වාමිනී, මාව නිදහස් කරන්න මම පොරොන්දු වෙනවා ඒක අතාරින්න. ඔව් සමිඳුනි, ඔබ වහන්සේට පොරොන්දු වෙනවා. මගේ පාපයක් ඔබ වහන්සේ පාමුල තියෙනවා. ඒ පාමුල තියෙන පාපය මගෙන් ඉවත් කරන්න ස්වාමී. අද දවසේ මේ මොහොතේ මම ඔබ වහන්සේට ආදරෙයි. ඒ ආදරය පළුදු වෙන තරමටම මගේ පාපය බලවත් වෙලා ස්වාමී. ඒ නිසා මේ පාපයට මන් තුල බලවත් වෙන්න ඉඩ දෙන්න එපා පියාණනි. පෞකාර මා දෙස බලන්න. ඔබේ ආදරයෙන් පුරවන්න. මගේ ජීවිතේ වැටුණු තැන් එමටයි. ජේසුනේ පව් කරපු තැන් එමටයි. මගේ දුර්වලකම් විශාලයි. ඒත් ඔබ වහන්සේ මට ආදරය කරන බව මා දහන. මං ගැන මං විශ්වාස කරන්නේ. ඒත් ඔබ වහන්සේ ගැන මා දහන විශ්වාස කර. මම දුබල මිනිහෙක්. මම වැටෙන මිනිහෙක්. මොහොතින් මොහොත වෙනස් වෙන මිනිස්සෙක්. පාපයට ඇල්ම ආදරය තියෙන කෙනෙක්. ඒත් මගේ ස්වාමිනේ ඔබ වහන්සේ එහෙමනේ. ඔබ වහන්සේ සදාතින්නක පියාණෝ, ජීවමාන රජදානෝ, ප්‍රේමයේ උල්පත. ඔබ වහන්සේ සුවිශුද්ධ තැනන් වහන්සේ. ඔබ වහන්සේට පුළුවන් මාව පිරිසිදු කරන්න මේ පාපේ. පියාණනි, හිමෙන් පිරිසිදු කරන්න. ජේසුස් සමුදුනිය වහන්සේගේ ලේවල නාමයෙන් මාව පිරිසිදු කරන්න. ඒ ආදරය මගේ පාපය වෙනුවට දෙන්න. මං අතරින පාපය වෙනුවට ඔබ වහන්සේගේ ආදරය, නොසිදී ගලන ආදරය හදවත ආත්මය පුරා පිරීලා යන්නට සලස්වන්න. මම පිළිගන්නවා ස්වාමිනී. මම මහා පෞකාර දුබල මිනිහෙක්. දුබලකම් වලින් ගහනයි මගේ ජීවිතේ.
ඔබ වහන්සේ ඉවසන එකට මා ගැන මා බෙහෙවින් සූතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ ආදරයට දයා කරුණාවට සූතිවන්ත වෙනවා. දවසේ මොහොතක් අපි පුංචි ආක්ෂාවගෙන උන්වහන්සේට අපි ඔප්පු කරලා අපි උන්වහන්සේගේ පාමුල අපේ දුර්වලකම් තබමු. ස්වාමිනී, අපි වහන්සේ මේ මොහොතේ ආක්ෂා කරනවා. මගේ අතුලාන්තයේ ඔබ වහන්සේ පාමුල තියෙන. ඔබ වහන්සේගේ ආදරයෙන් පිරෙන්නට, ඒ ප්‍රේමයෙන් පිරෙන්නට අද යදිනවා. ස්වාමිනී, සමාවෙන් දයා කරුණාවෙන් අපි පුරවාලුව මැනමු. මා උසුලා ගත්තේ ඔබමයි සමිඳේ. ඔබ වහන්සේගේ අත්ලේ මාව රඳවන්න. මා උසුලා ගත්තේ ඔබමයි සමිඳේ. අත්ලේ රඳවා ගියේ. මා උසුලා ගත්තේ ඔබමයි සමිඳේ. අත්ලේ රඳවා ගියේ. මා වැටිනා තැන් බොහෝයි, මගේ දුර්වලකම් මෙමටයි. එනමුත් ඔබ ඉවසුව හැටි බුදුමයි. මා වැටිනා තැන් බොහෝයි, මගේ දුර්වලකම් මෙමටයි. එනමුත් ඔබ ඉවසුව හැටි බුදුමයි. දයාවේ දෙවිදුන් ඔබයි. සමාවේ දෙවිදුන් ඔබයි. දයාවේ දෙවිදුන් ඔබයි. සමාවේ දෙවිදුන් ඔබයි. මට ආදරේ දෙවිදුන් ඔබයි. මට ආදරේ දෙවිදුන් ඔබයි. සමාවේ සමාවේ දෙවිදුන් ඔබයි. දයාවේ දෙවිදුන් ඔබයි. සමාවේ දෙවිදුන් ඔබයි. දයාවේ දෙවිදුන් ඔබයි. මට ආදරේ මට ආදරේ දෙවිදුන් ඔබයි. මට ආදරේ දෙවිදුන් ඔබයි. උන්වහන්සේට අපි කියමු, මා වැටෙනා තැන් බොහොමයි ස්වාමීනි. ඔබේ දුබලකම් මොඩක් මදක් මෙදෙහි කරා. ඒ දුබලකම දැන් ඔසවන්න උන්වහන්සේට. ඒ දුබලකම ඔසවලා ඔබේ දකුණු අතේ ස්වාමීන් වහන්සේ දෙස හරවන්න. උන්වහන්සේට දෙන්න නිහඬව ඔබේ දුබලකම. උන්වහන්සේට බාර කරන්නේ දුබලකම. අදහන්නේ ස්ථීරව ඒ දුබලකම මේ මොහොතේ මේ නිමේෂයේ ඔබෙන් පහ වෙලා යන බව උන්වහන්සේ සිදු කරනවා. ඒක ඔබට දැනෙනවා මේ මොහොතේ. දයාවේ දෙවිඳුන්, සමාවේ දෙවිඳුන් ඔබ මා ඉදිරියේ මහා ආදරයක් තියෙන දෙවිඳුන් මම ඉදිරියේ දැන් මාව බලවත් කරන්න ඇවිත් මට ජීවිතයට අර්ථයක් දෙන්න ඇවිත් මගේ ජීවිතයට උන්වහන්සේගේ කරුණාවෙන් ධෛර්යය දෙන්න ඇවිත් බලාපොරොත්තුවක් දෙන්න ඇවිත් මේ ආක්ෂාව තුළ මේ ගීතිකාව තුළ ඔබව ඔප්පු කරන්න, ඔබේ පාපයේ ස්වාමීන් වහන්සේට ඔප්පු කරන්න. දයාවේ දෙවිඳුන් ඔබයි. අපි ගයමු. දයාවේ දෙවිඳුන් ඔබයි.
ඔබයි සමාවේ දෙවිදුන් ඔබයි දයාවේ දෙවිදුන් ඔබයි දයාවේ දෙවිදුන් ඔබයි සමාවේ දෙවිදුන් ඔබයි මට ආදරේ දෙවිදුන් ඔබයි මට ආදරේ දෙවිදුන් ඔබයි දයාවේ දෙවිදුන් ඔබයි සමාවේ දෙවිදුන් ඔබයි දෙවිදුන් ඔබයි සමාවේ දෙවිදුන් ඔබයි මට ආදරේ දෙවිදුන් ඔබයි මට ආදරේ දෙවිදුන් ඔබයි මේකීදී අප ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ තුල මම මාව හොයද්දී මට හිතෙනවා හරි ඉක්මනට අපිව හොයාගන්න පුළුවන්, මට මාව හොයාගන්න පුළුවන් කියලා. මොකද අපි අපේ ශක්තියෙන් අපිව හොයනවට වඩා අපි අපේ ශක්තියෙන් අපිව ගොඩනගන්න උත්සාහ කරනවට වඩා උන්වහන්සේ තුල උන්වහන්සේගේ ශක්තියෙන් උන්වහන්සේගේ හස්ත මත අපි ගොඩනැගෙන එක ස්ථාවරයි. අපිට උන්වහන්සේ මාර්ගයක් හදනවා, උන්වහන්සේ ඔසවගෙන යනවා කියන කාරණේ උන්වහන්සේ නිරන්තරයෙන්ම කියන නිසා. ඉතින් මා කියලා කියද්දි ඒකට අර ගොඩක් ආත්මාර්ථකාමී ස්වභාවයක් වගේ තිබ්බට අපි මේ වැඩසටහන ඇතුලේ කතා කරා. මේ හරහා අපිට අපි වෙන්න, මට අපි වෙන්න, මට සංඝයක් වෙන්න, සාංගික වෙන්න උන්වහන්සේ කතා කරනවා. මා කියන අය ගොඩක් එකතු වෙලා අපි හැදෙන නිසා. ඉතින් මගේ ප්‍රේමවන්තනි අද අපි කතා කරන්නට යෙදුනේ මා යලි දේව සම්බන්ධතාවයට ඇතුල් වෙලා මේක පවත්වගෙන යන්නේ කොහොමද? යවත් කාලින කරගන්නේ කොහොමද? ලොකු දේවල් වලින් නෙමෙයි පුංචි පුංචි දේවල් වලින්. සමහර වෙලාවට පුංචි වචනකින් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් හරහා අපි කොහොමද දේව සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ? මා කොහොමද දේව සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ කියන කාරණේ. ඉතින් අද මේ කාරණේ අපිත් එක්ක බෙදා ගන්න සුපුරුදු විදිහටම අපිත් එක්ක එකතු වුණා. කුරුණෑගල පදවියේ විශ්වාස ප්‍රවර්ධන කමිටුවේ අධ්‍යක්ෂ පියතුමන් ගරු නිරෝෂන් ජයකොඩි පූජා ප්‍රසාදින් වහන්සේ සුපුරුදු විදිහටම වහන්සේට ජේසු පිහිටයි බොහොම ස්තුතියි කියලා කියනවා. ඒ වගේම මම බොහොමත්ම ස්තුතිවන්ත වෙන්නට කැමතියි මසිත් මල්ලිට. ස්තුතියි මල්ලි. අදත් සංගීතයෙන් ගායනයෙන් අපට සහාය වුණා. ඉතින් මගේ ප්‍රේමවන්තනි අපිට වැඩසටහනට ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් අපි සූදානම් වෙලා ඉන්න පියතුමන් එක්ක කතා කරලා ඉදිරි වැඩසටහනකදී දෙකකදී ඔබේ ලැබිලා තියෙන අදහස් ප්‍රශ්න ගැටලුත් සාකච්ඡා කරන්න. කොහොමද ඒ දේවල් මට මාහරහා සම්බන්ධ වෙන්නේ, අදාළ වෙන්නේ කියන කාරණේ. ඉතින් ඔබේ ගැටලුත් අපිට ලියන්න. අපි සූදානම් පියතුමන් එක්ක ඒවට යාඥා කරන්න. ඒ වගේම ඒ හරහා තව දුරටත් මා කියන කාරණේ පැහැදිලි කරගන්න. ඇයි මට කොහොමද ඒ දේවල් අදාළ වෙන්නේ කියන දේ පැහැදිලි කරගන්න. සුපුරුදු ලිපිනේ අපේ ලිපිනේ නිෂ්පාදක මා වබුම් රූපවාහිනිය අංක 55 මහභාගේ පාර රාගම. ඔබ දන්නවා ලිපිනේ. ඉතින් ඔබට පුළුවන් අපිට ලියන්න ඔබේ අදහස් යෝජනා සහ මා සම්බන්ධව තියෙන, ඔබ සම්බන්ධව තියෙන ගැටලු ඔබට පුළුවන් අපිත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි සූදානම් ලබන සතියේ අලුත් පියවරකින් අලුත් පියවරකින් සම්බන්ධ වෙන්න. ඒ හරහාත් අපි සූදානම් වෙනවා දෙවියන් වහන්සේට තව ටිකක් කිට්ටු වෙන්න. මට අනාවරණය කරගන්න. මට විවෘත වෙන්න. එතෙක් ඔබට ජේසු පිහිටයි.